සුබ උදෑසනක් වේවා. ඒ වගේම මේ උදව් දවස ජයග්‍රාහී දවසක් වේවා කියලා විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්න කැමතියි. අද ජූලි මාසයේ 18 වෙනිදා. මම එහෙම විශේෂයෙන්ම ප්‍රාර්ථනාවක් එකතු කරේ ජයග්‍රාහීම දවසක් වෙන්නට කියලා. ශ්‍රී ලංකා ඉන්දියා ප්‍රථම එක්දින තරගය අද ආරම්භ වන්නට නියමිතව තිබෙනවා. අද පස්වරුවේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. වගේම ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වෙනවා වගේම ඉන්දියා කණ්ඩායම සූදානම් වෙනවා වගේම සියත අප සූදානම් වෙනවා. පස්වරු 3 සිට තරගය සජීවීව ඔබ වෙත ගෙන එන්නට මේ තරගයේ නිල විකාශන අයිතිය හිමිවන්නේ සියත රූපවාහිනියට. ඒ බව බොහොම ආඩම්බරයෙන් ඔබට සිහිපත් කරන්නට ඕනේ. පස්වරු 2 සිට නිල විකාශය ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. අප දන්නවා කවදත් අදටත් ක්‍රීඩාවට ආදරය කරන අය ක්‍රීඩාව සමග ඉන්නවා. ක්‍රිකට් සමග ඉන්නවා. ඉන්න නිසානේ මේ ක්‍රීඩාවේ තියෙන අඩුපාඩුකම් පිළිබඳව ක්‍රීඩකයන්ගේ ගැටලු අහම ඒ පිළිබඳව කනගාටු වෙන්නේ, කනස්සලු වෙන්නේ, ඒ වගේම සමහරවිට පොඩ්ඩක් කේන්තිත් යන්නේ. කොහොම වුණත් අපි ප්‍රාර්ථනා කරමු, අපි හිතමු අද දවස ශ්‍රී ලාංකේය ක්‍රීඩාලුවලින්ට අමතක නොවන දවසක් බවට පත් කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් ජවයෙන් ශක්තියෙන් පිරුණු අලුත් කණ්ඩායමක් හඳුන්වා දීලා තිබෙන බව තමයි බොහෝ ක්‍රීඩා විස්තර විචාරකයන්ගේ, ක්‍රීඩා විශ්ලේෂකයන්ගේ, විශාරදයන්ගේ අදහස බවට පත් වෙලා තියෙන නිසා ඇතැම් විට පෙරලියක් කරන්නට මේ නවක කණ්ඩායමට හැකි වෙන්නටත් පුළුවන්. එහෙම අවස්ථා ඉතිහාසය අපට මුණ ගැසලා තිබෙනවා. යම් කණ්ඩායම් බටහිර කොදෙව් කණ්ඩායම් අපට මතකයි යම් අවස්ථාවක බොහොම අඩියටම කඩා වැටුණු අවස්ථාවක වුන් යලි ගොඩ එනවා නවක කණ්ඩායමක් එක්ක. අපට ඒ වගේම අපේ කලාපයෙන් ගන්න තියෙන හොඳම උදාහරණයක් බංග්ලාදේශයේ ඔවුන් පටන් ගත්තු හැටි, ඔවුන් අද ඉන්න හැටි, මේ සියල්ල ගත්තට පස්සේ බලාපොරොත්තු දල්වාගෙනයි ඉන්නේ ශ්‍රී ලාංකේය ක්‍රීඩාලුවලින්. ඔබත් මමත් ඒ අතරේ ඉන්නවා. ඉතින් අපි බලමු අද පස්වරුවේ මොකද වෙන්නේ කියලා. සියත එක්කම රැඳෙන්න ආරාධනා කරමින් දවස අපි ආරම්භ කරමු. අද පුවත් වාර්තා අතර ප්‍රධාන සිරස්තල අතර මොනවද විශේෂයෙන් පළ වෙලා තියෙන්නේ කියලා බලන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපි සතියග අරුණට යොමු වෙන්නට කල්පනා කළා. සතියග අරුණ ප්‍රධාන සිරස්තලයේ තියෙන්නේ රියදුරු බලපත්‍ර වලින් භාගයක්ම කල් පැනලා ලක්ෂ 55න් 21ක්ම කල් ඉක්ුතු වෙලා මේ වසරේදී 4,80,000ක් කල් පණී. මෙරට ලියාපදිංචි වී ඇති රියදුරු බලපත්‍ර 55 ලක්ෂයක් අතරින් 21 ලක්ෂයකට ආසන්න පිරිසකගේම බලපත් කල් ඉක්ුතු වී තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් සතියග අරුණ අද මෙන්න මෙලෙස වාර්තා කළ තියෙනවා. අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ කල් පනින්න ලොකුම හේතුව තමයි කොවිඩ් වසංගත තත්ත්වය. මේ වසංගතය නිසා මේවා අලුත් කරන්න, යාවත්කාලින කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා විවිධ අවස්ථාවල කාලය දීර්ඝ කරන්නට තමයි සිදු වුණේ. ඒ අනුව ඔබ අතේ ඇතැම් වෙලාවට තිබෙන්නේ කාලය දීර්ඝ වුණු බලපත්‍රයක් වෙන්නට පුළුවන්. මේ මෝටර් රථ ලියාපදිංචියේ පමණක් නෙවෙයි, රියදුරු බලපත්‍ර පමණක් නෙවෙයි, තවත් බොහෝ දේවල් තියෙන ඒ විදිහට කල් ඉක්ුත් වෙච්ච, කල් පැනපුවා, තවදුරටත් කාලය ඉදිරියට අරගෙන ගියේවා. ඉතින් මේ සියල්ල යථා තත්වයට පත් වෙන්නට නම් මේ රටෙන් ලෝකයෙන් කොවිඩ් වසංගතය යම් තාක් දුරකට හෝ ඉවත් යන්නට ඕනේ. නමුත් අපේ රට තුලත් තව මෙහෙම ඉවත් යන බවටවත් ලකුණු නැහැ. ලෝකීය තුල ගත්තත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO එක කියන්නේ පේන මානයක මේ කොවිඩ් වසංගතෙන් තොර ලෝකයක් දකින්නට නොලැබෙන බවක්. ඒ නිසා විශේෂයෙන්ම මේහා ගමන් කිරීම සඳහා අප අවශ්‍ය ආකාරයෙන් සූදානම් වීමත්, ඒහා ගමන් කිරීමත් තමයි වඩාත් වැදගත් වෙන්නේ. යන ගමන ප්‍රවේශමට යන්නත් ඕනේ. අපි බලමු තව මොනවද සුවිශේෂම කාරණා අද දවසේ වාර්තා අතර පළ වෙන කියලා. දිවයින පුවත් වාර්තාවක දැක්වෙනවා දිවයින නිදහස් සංග්‍රහයේ ප්‍රධාන සිරස්තලයේ විදිහට විපක්ෂය සන්ධානයකට රහස් සාකච්ඡා. ඉදිරි මැතිවරණයේ ඉලක්ක කර විපක්ෂයේ පක්ෂ රැසක් එක්කර පුළුල් පොදු සන්ධානයක් ගොඩනැගීම සඳහා වන රහසිගත සාකච්ඡාවට කිහිපයක් පසුගිය දින කිහිපය තුළ සිදුව ඇති බව දිවයින නිදහස් සංග්‍රහයට වාර්තා වන බව තමයි දිවයින අද පත්තරේ කියන්නේ. රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ නායකතුමා වගේම වත්මන් විපක්ෂ නායක සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස නායකවරු දෙපළගේ ඡායාරූප සහිතව පුවත වාර්තා කරද්දී සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය හිටපු කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සහ සම්බන්ධීකරණයෙන් පැවැත්වුණා
රැස්වීමක් මේට විපක්ෂයේ පක්ෂ කිහිපයක්ම සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ආදී පක්ෂ කිහිපයකම නියෝජිතව එක්ව සිටි බව වෙන දෙයක් තියා කුමාර වේල්ගම මහත්මයාගේ පක්ෂයේ නියෝජිතයෙක් පවා එක්ව සිටි බව තොරතුරු දැනගන්නට තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවේ අනාගතය ඒ වගේම රටේ පවත්නා දේශපාලන වාතාවරණය රජය ගන්න ලබන තීන්දුව තීරණ ඒවා සම්බන්ධව විපක්ෂ මතය පවතින ජනතාවගේ ආකල්ප අදහස් මේ ආදී සමස්තය කෙරෙහි අවධානය යොමු බව තමයි දැනගන්නට තිබෙන්නේ. ඒවා එහෙම වෙනකොට තවත් සාකච්ඡාවක් තිබුණා බැසිල් රාජපක්ෂ අභිනව මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග විශේෂයෙන්ම මෙහිදී මේ පවත්නා බඩු මිල සම්බන්ධව බොහෝ ලෙස සාකච්ඡා වූ බව තමයි අපට දැනගන්නට ලැබෙන්නේ. සිරස්තල නම් සම්පාදනය වෙලා තිබෙනවා දකින්නට පුළුවන් කමක් නැහැ. නමුත් ඊට සමගාමී සිරස්තල අපට දකින්නට පුළුවන්කම තිබෙනට සම්බන්ධ කළ හැකි ඒවා ලංකාදීප පුවත්පතේ තියෙනවා ගෑස් සමාගම් පාරිභෝගිකයන් නොමග යවලා වෙළඳ ඇමති කියයි මේ ගෑස් පිළිබඳව කාරණා. ඊළඟට ගත්තහම දිවයින ඉරිදා සංග්‍රහයේ තියෙනවා ඉන්ධන ආනයන සීමා කළොත් ඩොලර් සංචිත රැකගත හැකි ජනාධිපති ලේකම් උපුටා දක්වමින් ගෙන එන වාර්තාවක්. ඉන්ධන පිළිබඳව දැන් කතා වෙනවා. ඉන්ධන හිඟයක් එයිද කියලත් යම් කතා බහ තිබෙන. හැබැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදේ ගම්මන්පිල බොහොම පැහැදිලිව සඳහන් කරනවා ඉදිරි කාලය සඳහා ප්‍රමාණවත් ඉන්ධන රටට තිබෙනවාය කියලා. ඊළඟට මේ බඩු මිල පිළිබඳවනේ අපි කතා කරන්නට අවධානය යොමු කරන්නට සූදානම් උනේ. ඇතුල් පිටු වාර්තා හැම බැලුවම යම් කාරණා පිටු ගන්නට පුළුවන්කම තිබෙනවා. ජනතාව මේ වන විට පත්ත තිබෙන අසීරුතා පිළිබඳව. කෙසේ වෙතත් අප දැන් සූදානම් වෙන්නේ ඒ පැවති හමුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡා වෙහුමාරු අදහස් වෙත අවධානය යොමු කරන්නට පිළිබඳ පුවත් වාර්තාව අපි දැන් ආරම්භ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් අර්ලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට තමන් සූදානමින් සිටින බවයි. හරිත ශ්‍රී ලංකා කියන වැඩපිළිවෙල අපි කරනවා. ඒක තුලින් තමයි අපිට අනාගත පරපුර වෙනුවෙන් කරන්නේ. කරුණු 27ක් උඩ තමයි ගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය ඇමතිවරු අනුමත කළේ. ඒකේ එකක් විතරයි මේ පෝර එක. මේ වකුගඩු රෝගීන් ගැන බලනකොට ඒ ආදිය තියෙන මේවා බැලුවම මහා පිනක් මේ කරන එක. ඒකන්ද මේ කියන තරම් මේකක් නෙවෙයි. මේක අපි තාම ක්‍රමානුකූලව මේ කටයුත්ත කරන්නේ. නමුත් මේක තමයි අපිට ඉස්සරහට තියෙන විසඳුම. අද හාල් කිලෝ එකක් ගන්න බැරි කී දෙනෙක් ඉන්නවද බඩගින්න? තුන් වේල කන්නේ නැතුව ඉන්න කට්ටිය ඉන්නවා. අපි ඒ කට්ටියට මුලින් කන්න දෙමු. අපිට ඡන්දෙ දුන්නේ ඒ කට්ටිය. ඒ වගේ අපි මුලින් යමු ඒ කොටක් අනුව. මහින්ද ජනාධිපතිතුමා කාලෙත් එහෙමනේ අපි ගියේ. හැමෝටම විදුලිය දුන්නා. දැන් ඊයේත් මං ගෙන්නලා හාල් ගැන මේව කරා. බඩු මිලයි හාල් මිල බඩු වගේම වැදගත්. ඇත්තම කියනවා නම් මම මුලින්ම කරන්නේ හාල් මේ ඒ ටික මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික අඩු කරන්න. බැසිල් රාජපක්ෂ ඇමතිතුමා එහෙම කියනවා වගේම වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනත් පසුගියදා ප්‍රකාශ කළ ඉදිරි කාලයේදී අනාගතය පිළිබඳව දැම්ම ප්‍රකාශයක් තමයි කල්තියා ප්‍රකාශයක් තමයි එතුමා නිකුත් කරන්නේ. සත්ත පහකින් වැඩි කරන්නේ නැහැ කියලා තමයි එතුමා ප්‍රකාශ කරන්නේ. හැබැයි එහෙම කියපු සමහර කාලවලත් මිල වැඩිවීම පසුකාලීනව සිද්ධ වෙනවා. ඒවට සාධාරණ හේතු කාරණාත් සහිතව ඉන් පස්සේ මිල සංශෝධන විදිහට රාජ්‍ය ඇමතිවරු මේවා ජනතාවට ඉදිරිපත් කරනවා. කෙසේ හෝ වේවා දැන් මොන හේතු තිබුණත් ජනතාවට ජීවත් වෙන්න වෙලා තිබෙන්නේ බොහෝ අසීරුතා බැද කියන එක අමුතුවෙන් යලියලිත් අපි කියන්න අවශ්‍ය කාරණාවක් නෙමෙයි. ඒක මේ ජනාධිපතිතුමාගේ දල සෑම කෙනෙක්ම හොඳින්ම දන්නා තත්. ඒ නිසා අප විශ්වාස කරනවා මේ වචන වගේම ඒවා ක්‍රියාවට නැංවීම පිළිබඳවත් එතුමන්ලා වැඩි අවධානයක් යොමු කරાવી කියලා. රටේ කාරණා එහෙම වෙනකොට තවත් බොහෝ කාරණා අපට තිබෙනවා උපුටා ගන්නට. ඒ අතරේ අපි මේ අනිකුත් විවිධ කාරණාවලට යොමු වන්නට පෙර ආතුව යලි දිවයින ඉරිදා සංග්‍රහය අද මහාචාර්ය මහදරු විමල්ජී බලගල්ලේ දිවිසැරිය නිම කිරීම පිළිබඳව වාර්තා කරනවා. මහදරු විමල්ජී බලගල්ල දිවිසැරිය නිම කරයි කියන සිරස්තලයේ සහිත එතුමා මෙරට සාහිත්‍යයට සංස්කෘතියට අනූපමය මෙහෙවරක් කර ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් විදිහටයි අපට සලකන්නට පුළුවන්කම තිබෙන්නේ. වියතෙක් විද්වතෙක් විදිහට එතුමන්ගේ දිවිසැරිය නිමවනව සමගම තවත්
අපූර්ව කලාකරුවෙකු අපෙන් සමු ගැනීමක් පිළිබඳවත් අපට අසන්නට වුණා. ඒ තමයි ප්‍රවීණ ගේය පද රචක කැමිලස් පෙරේරා මහතාගේ අභාව ප්‍රාප්ත වීම. උන්මාද වූ ප්‍රේමාදරේ ඊළඟට ගත්තහම හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට නිලා වික්‍රමසිංහයන් ගායන ගීය, උන්මාද වූ ප්‍රේමාදරේ කමල් අදරාරච්චි දමයන්ති ජයසූරිය ගායන ගීය, ඊළඟට සංගීත නිපුන් සනත් නන්දසිරි ශූරයන්ගේ වාසනාව වේවා, විකසිත වත කමලි, මේ ආදී ගී ගොන්නක නිමවුම්කරු එම නැත්තම් පද මාලාව අයිති ඔහුටයි, ඔහුගේ පද තමයි අපි රස විඳින්නේ. ඔහු පිළිබඳව සටහනක් තබනවා අප ප්‍රවෘත්ති අංශය. අපි දැන් මේ සටහනට යමු. අතිශය ජනප්‍රිය ගීත රසක් ලියූ ප්‍රවීණ පදරචක කැමිලස් පෙරේරා මහතා අද පෙරවරුවේ අභාව ප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 74 වන විහේ පසු වුණා. 80 දශකයේ ගීත රචනා කලාවට අවතීර්ණ වූ ඒ මහතා උන්මාද වූ ප්‍රේමාතරේ හිමි නැති පෙමකට දේව මන්දිරේ වාසනා වේවා ආදර ප්‍රියලඳුනේ මට මුළු ලොබම ඔබයි හදවිලේ ඔබ විපුණා ඇතුළු ගීත රාශියක නිර්මාණකරු වනවා. පුවත්පත් කලාවේදියෙකු ලෙසද ඔහු විශිෂ්ට සේවාවක නිරත වූ අයෙක්. කැමිලස් පෙරේරා මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට උදෑසන 9 සිට පස්වරු 3 දක්වා වත්තල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 3ට වත්තල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. හද බැදගත් හදේ ලැගුම්ගත් ගී ගොන්නක ලියුම්කරු ඔහුයි. අද ඒ හෙට කියලා සඳහන් වුණේ අද පිළිබඳව අප ඊයේ පුවත් වාර්තාවයි පුටාගත්තේ අනුව අද උදෑසන 9 සිට වත්තල දියතුමන්ට අවසන් ගෞරව පුදන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අද පස්වරු 3ට එතුමා පින් සමුගෙන යන්නට නියමිතයි. අපේ ආදරය, ප්‍රණාමය, ගෞරවය, නිර්වාණ සුවය අපි එතුමන්ට ප්‍රාර්ථනා කරමු. ඊළඟට මේ සංගීතය ගැන කතා කරපු වෙලාවේ, ගීත ගැන කතා කරපු වෙලාවේ මේ පවත්නා වාතාවරණයත් එක්ක කලාවත් බොහොම අසිරුතා රසකට මුහුණ දීලා, කලාකරුවෝ බොහොම අසිරුතාවලට මුහුණ දීලායි ඉන්නේ. ප්‍රසංග වේදිකාව ගත්තත් එහෙමයි. කිසිදු ප්‍රසංගයක් පවත්වන්න මේ කාලයේ බෑ. නමුත් ඉදිරියේදී අලුතෙන්ම නිකුත් වුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ග්‍රහස්ත සංගීත ප්‍රසංග පැවැත්වීමේ හැකියාව තිබෙනවා 50%ක ධාරිතාවයක් සහිතව. ඒ ගැන දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරන ග්‍රහස්ත සංගීත සංදර්ශන සඳහා අවසර, හැබැයි එලිමහන් ප්‍රසංග සඳහා තවදුරටත් අවසර හිමින් නැති බව සඳහන් කරන්නට ඕනේ. මෙන්න අපි විමල්ජි බලගල්ල ශූරීන් පිළිබඳවත් අපි කැමිලස් පෙරේරා මහතා පිළිබඳව පුවත් සටහනකුත් ලැබුවා. ඒ වගේම මේ ප්‍රසංග පිළිබඳව අප ඉදිරිපත් කළ කාරණා අද පුවත් වාර්තා තුළ දකින්න ලැබෙන ආකාරයේදී මේ නිර්දා සංග්‍රහය. ඊළඟට අපි අවධානය යොමු කරනවා තවත් ප්‍රධාන සිරස්තල කිහිපයක් වෙත. ඒ අනුව ඉරිදා ලංකාදීපේ දකින්නට පුළුවන් තනතුරු නැති මන්ත්‍රීන්ට අධීක්ෂණ මන්ත්‍රී ධුර. ආණ්ඩු පක්ෂයේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් සඳහා අධීක්ෂණ මන්ත්‍රී ධුර ලබා දීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. තනතුරු නැතිකම නිසා තනතුරු දෙනවද? එහෙම නැත්නම් තනතුරු දිය යුතු නිසා තනතුරු දෙනවද කියන එක තමයි විමසන්න ඕනේ කාරණාව. තනතුරක් මොකක් හරි දෙන්න උවමනාවකට දෙන එකක් නම් ඒකේ තවත් රටට බරක්. එහෙම නැතුව ඒ තනතුරක් දිය යුතුම කෙනෙක් නම් ඊළඟට එවැනි තනතුරුත් තිබෙනවා නම් ඒවා දෙන එක වෙනම කාරණාවක්. කෙසේ වූ ඒවා අපිට මතකයි මේ පහුගිය කාලයේ මේ දශකයක පමණ දේශපාලන ගමන තුල තමයි මේ අධීක්ෂණ මන්ත්‍රී ධුර පිළිබඳව වඩාත්ම මතුවෙලා එන්නේ. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී එහෙම අපිට මතකයි මේ අධීක්ෂණ මන්ත්‍රී ධුර පත් කරනවා. ඒ ආකාරයෙන් මෙවරත් මේ විදිහට අධීක්ෂණ මන්ත්‍රී ධුර පත් කරන්නට නියමිත බව සඳහන් වෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ ලංකාදීපයෙන් පස්සේ මෙන්න අපි උපුටාගත්තු වාර්තාව. ඒ වාර්තාව සමග තිබෙන වාර්තා කීපයකට අවධානය දෙමු. බිඳුවටම පාඩු ලබන රාජ්‍ය ආයතන දෙකක වැටුප් වැඩි වේ. බරපතල ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන දෙකක සියලු නිලධාරීන් හා සේවකයන්ගේ වැටුප 25%කින් වැඩි කර ඇති බව වාර්තාවේ. පසුගිය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැටුප් වැඩි කිරීම සිදු ඇති බව සඳහන්. වැටුප් වැඩි කිරීම නිසා අදාළ ආයතන ඇතැම් ඉහළ නිලධාරීන්ගේ වැටුප හා දීමනාව ලක්ෂ 10ක සීමාව
ඉක්මවා ඇති බව සඳහන් වෙනවා කියලත් ඉරිදා ලංකාදීපය වාර්තා කරලා තියෙනවා. මේ ආයතන ගැන කියනකොට විදුලි බල මණ්ඩලයේම මතකයට නැගෙනවා පසුගිය දිනවල වැටුප් පැඩවීම පිළිබඳව. අද අරුණ පත්තරයේ තියෙනවා තවත් ගල්අඟුරු බලාගාරයකට ලංබිම ලොකෝ දත කති. සූර්ය විදුලි ජනනයටත් ලංබිමයෙන් බාධා. චීනයත් ගල්අඟුරු බලාගාර නවත්වලා ගල්අඟුරු ගෙන්වීම ජාවාරමක් කරගෙන කියලා ලංවිමට චෝදනාවක් ඒ විදිහට සඳහන් කරමින් නමින්ම සඳහන් කරමින් චෝදනාවක් මෙන්න ඒ චෝදනාවට අදාළ පුවත් වාර්තාව අරුණ පුවත්පත අද වාර්තා කර තිබෙනවා අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අප කලින් ඉදිරිපත් කර වාර්තාව ඉරිදා ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ බිඳුවටම පාඩු ලබන රාජ්‍ය ආයතන දෙකක වැටුප් පැඩිවේ. ඒවා ලාභ ලබන බවත් පසුගිය කාලයේ සඳහන් වුණා. ඒ ලාභය සැබෑ ලාභයක් නොවන්නේ උන්ට ලැබීමට තිබෙන මුදල් නොලැබෙන තත්ත්වයක් උඩ වෙනත් රාජ්‍ය ආයතන වලින් මේ ලංවිම වැනි ආයතන වලට ලැබිය යුතු මුදල් ලැබෙනවා නම් ලාභ ලබන ආයතන ලෙස ප්‍රකාශයට පත් කරන්නට පුළුවන්. එමෙ නැත්නම් ඒ තත්ත්වයට ගෙනෙන්නට පුළුවන් කියන එක තමයි විශේෂයෙන් සඳහන් වන කාරණාව. කිතරම් ලාභ ඉපයුවත් ඔවුන්ට මේ ගැටලුකාරී තත්ත්වයට දශක කාලයක ඉඳලා මුහුණ පාන්නට සිද්ධ වෙලා තිබෙන්නේ. ගෙවිය යුතු මුදල් වෙනත් ආයතන වලින් ලැබිය යුතු මුදල් ලංවිම වැනි ආයතන වලට නොලැබීම උඩ විරෝධතාවලට වතුර ගැසූ පොලිස් නිලධාරීන්ට බිලියන 64ක් ගෙවලා යහපාලන කාලේ විරෝධතා ව්‍යාපාර 500ක් ක්‍රියාත්මක වුණා කියලා ඉරිදා ලංකාදීප පුවත්පත මතක් කරමින් වාර්තා කළ දෙනවා. අද ප්‍රධාන සිරස්තල 3 අතරේ ඒ පුවත් වාර්තාවත් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. දැන් මේ විරෝධතා ගැන සඳහන් කරනකොට අද විපක්ෂයේ ඉන්න පිරිස් වර්තමානයේ ගැන තමයි කතා කරන්නේ. වර්තමාන රජයට දස්සතින්ම දැඩි විරෝධයක් එල්ල වෙලා තිබෙනවා. විවිධ කාරණා ආරම්භය ජනතාව පාරට බහින තැන්ට ඇවිල්ලා තිබෙනවා. ශිෂ්‍ය ව්‍යාපාර පාරට ඇවිල්ලා තිබෙනවා. මේ ආදී වශයෙන් දැඩි විරෝධතා වෙමින් පවතිනවා කියලා. මේ ලංකාදීප පුවත්පතේ සටහන වැදගත් වෙනවා. ඒ කාලේ ඔය කියන පාලනයේ ක්‍රියාත්මක වුණු කාලේ යහපාලන සමයේ මොනතරම් විරෝධතා තිබුණාද කියන එක තහවුරු කරගන්නට සහ මතක් කර දෙන්නට ඒ කාලෙත් එහෙමයි මේ කාලෙත් වැඩි වෙනසක් නැහැ කියන්න ඒක හොඳ අවස්ථාවක්. ඊළඟට අපි ඉරිදා ලංකාදීප ප්‍රධාන සිරස්තල කීපේ එහෙම දකිනකොට මෞබිම පුවත්පතේ අද දකින්න අගමිනිසුරු යටතේ ඇති මහපොළ පනතත් වෙනස් කරන සූදානමක්. අගමිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් පවත්වාගෙන මහපොළ භාරකාර අරමුදල් පනතේ ස්වාධීනත්වය අහිමි කෙරෙන අන්දමින් සංශෝධනය කිරීමට පිඹුරුපත් සැකසෙමින් තිබෙන බව වාර්තා වෙනවා කියලා තමයි මෞබිම අද සිය ප්‍රධාන සිරස්තලෙන් මෙලෙස අනාවරණ කොට තිබෙන්නේ. මහපොළ පනතත් වෙනස් කරන සූදානමක් පිළිබඳව. අපි තව දකිනවා බොහෝ පුවත් වාර්තා ඒවට යොමු වන්නට පෙර ආතුව සූදානම් වෙන්නේ. කෙටි විරාමයක් ලබා ගන්නට විරාමයෙන් අනතුරුව මුල් පිටු මැද පිටු වාර්තා එක්ක යලි හමු වෙමු. යලිත් අපි යොමුමු මේ සතියන්ත පුවත් වාර්තා කිහිපයක් වෙත. සතියක අරුණ වාර්තා කරනවා මේ පවත්නා තත්ත්වයේ උඩ එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා දරා තිබෙන වියදම් ඇතුළත්ව මේ කොහොමද වෙලා තියෙන්නේ කියලා. මාස 6ට එන්නත් ලක්ෂ 101ක් ගෙනත් ලක්ෂ 67ක්ම ගෙනත් තිබෙන්නේ මුදලට කියලා අද අරුණ වාර්තාවක සඳහන් කරලා තිබෙනවා. මේ එන්නත් කරණය ගැන විවිධ කතා බහ අතරේ තමයි මේ විදිහට මේ වාර්තාව ගෙනෙන්නේ. වගේම මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමිනුත් වාර්තා දවසේ අපට දකින්නට ලැබුණා. මේ මෞබිම පුවත්පතේ අප කලින් පුටගත්තේ අරුණ මෙන්න මේ වාර්තාවයි. ඉන්පස්සේ මෞබිම පුවත් වාර්තාවේ තියෙන ශ්‍රී ලංකාවට ගෙන එන්නත් ප්‍රමාණය කෝටි ඉක්ම වූ බව
අද මව්බිම පුවත්පතත් වාර්තා කරනවා මේ එන්නත්කරණය පිළිබඳව පුවත් වාර්තා අතරේ චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවට ගෙන එන්නත් ප්‍රමාණය කෝටි ඉක්මවීම පිළිබඳව වගේම ඇවිදින්න බැරි අයට ජංගම එන්නත් සේවය ජනාධිපතිවරයාත් මේ පිළිබඳව සෞඛ්‍යාංශ දැනුම්පත් කරනු ලැබුවා. එයා ළඟට ගිහිල්ලා එන්නත ලබා දීමට කටයුතු කරන්න කියලා. නොමේරු දේශපාලකයන්ගේ අවලාදවලට අපි පිළිතුරු දෙන්නේ නැහැ කියලා මහින්ද අමරවීර පරිසර අමාත්‍යවරයා කර තිබෙන ප්‍රකාශයක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම සමග ජනබලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයකුත් තියෙනවා. මැතිවරණ කොමිසමේ හදිසි නිලධාරී මාරුව සාධාරණ ඡන්දයකට බාධාවක් කියලා කතානායකවරයාට ඔහු ලියයි කියලා තමයි මව්බිම පුවත්පත අද වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට පසුගිය සතියේ මේ බොහෝ වෙලාවට සතියාන්ත පුවත්පත්වල පසුගිය සතිය තුල සිදු වූ සිදුවීම් තමයි අපට දකින්නට පුළුවන්කම තිබෙන. විරෝධතාකරුවන්ට ජනපති අතවන ආචාර කරයි කියලා පසුගියදා ජනාධිපති කාර්යාලයටම ජනාධිපති ලේකම් කාර්යාලයටම විරෝධතාකරුවන්ට එන්න අවස්ථාව දීලා ජනාධිපතිවරයා එයාට ආචාර සමාචාර කරගෙන ගියා කියලා පුවත් වාර්තා අතර අපට දකින්න ලැබුණා. රිට් පෙත්සම් විභාගයට පෙර ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස ගෙදර යවයි කියලා මව්බිම එක වාර්තාවක් ගෙන එනවා. ඉන් පස්සේ අපි මේ පුවත්පතේම දකින තවත් වාර්තා අතරේ තියෙනවා ලෝකෙටම පේන්න පොලිසියෙන් අරන් ගිය දරුවන්ගේ සටනේ පෙරමුණේ අම්මා කියලා. මේ අය පිළිබඳව ඇතුල්පිටු සටහනකුත් දකින්නට ලැබුණා. එතනටම අපි ගමන් කරමු. ඇතුල්පිටු සටහන විස්තරාත්මකව පළ කරලා තිබුණා ඈ ගැන. ඒ අතරේ විවිධ ඇය පිළිබඳව විවිධ මත නිර්මාණය වෙනවත් දකින්නට තිබුණා සමාජය තුළ. කෙසේ වෙතත් මේ අරුණ වාර්තාවේ තියෙනවා ජවිපේ පාටයි ලකුණයි නැති කරගත්තා. මම කුලී සටන්කාරියක් නොවෙයි. පක්ෂ නායකයාගේ ළමයි රට ඉගෙන ගන්නේ ආරක්ෂාවට රට ගිය හින්දායි. ගම ගාල්ලේ දැන් වයස 72යි. පොලිසිය උස්සන් ගිය නැනසීලි යතුරු පැදියෙන් නුවරට පණී කියලා තමයි මේ අරුණ අද වාර්තා කරන්නේ. ඇය එක්ක කරපු සාකච්ඡාවක්. ඇය මේ සිදුවීමත් එක්ක කතා කරන චරිතයක් බවට කතා බහට ලක් වූ කාන්තාවක් බවට පත් වුණා. මෙන්න අරුණ පුවත්පතේ එම ඇතුල්පිටු වාර්තාව ඔබට අවස්ථාවක් තිබෙනවා නම් කියවා බලන්න අපි ආරාධනා කරනවා. ප්‍රශ්න ගණනාවක් ඈ වෙත යොමු වෙලා තිබෙනවා. ඇයගේ අතීතය දේශපාලන කටයුතු පිළිබඳව ඒ කාලේ ඇය නැනසිලිද සිල්වාය මෙනමින් හැඳින්වුවාට ඇය කවරෙක් දැයි රටුන් නොහඳුනන බව සහතිකය. එහෙත් ඉකුත් දිනක කොළඹදී කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහි පාර්ලිමේන්තුව අසල පැවති විරෝධතාවයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහත් වැරෙන් රැගෙන යමින් සිටි වියපත් කාන්තාවගේ රූපය ඔබට මතක ඇතුවාට සැක නැත. ඒ පින්තූරය දුටු බොහෝ දෙනෙක් ඇය කවුදැයි සොයා බැලූහ. මේ එම වියපත් කත සමග සතියාග අරුණ කළ සාකච්ඡාවක කියලයි සඳහන් කරන්නේ. බොහෝ දෙනාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා මේ සිදුවීම. ඇය වැනි වයෝවෘද්ධ කාන්තාවක් බස් රථයට දමාගෙන ගිය ආකාරය පොලිසියේදී ක්‍රියාත්මක වූ ආකාරය. හැබැයි ඕනම අඳුරු වලාවක රිදි රේඛාවක් තිබෙන්නාසේ ඇය අද රටේ කවුරුත් දන්නා හඳුනන කතා කරන චරිතයක් බවට පත් කරන්නටත් පොලිසියේ ඒ ක්‍රියාදාමයම හේතුවක් වෙලා තිබෙනවා කියන එකත් අප විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. දැන් ඈ කවුද කියන්න, ඇගේ අතීතයේ කුමක්ද කියන්න, ඈ වර්තමානයේ මොනවා කරන කෙනෙක්ද කියන්න හොයා බලන්නට වෙහෙසෙන්න පෙළඹෙන තරමට ඈ කතා බහට ලක්වන චරිතයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ අතර අප දැක්ක ඇතැම් සමාජ මාධ්‍ය සටහන් තුළ එහෙම ඇයවත් තවත් ආච්චි අම්මා කෙනෙකුත් සංසන්දනය කරමින් යම් යම් සටහන් පළ කරනවා. ඒ තමයි මේ අම්මා අවුරුදු 94දී විභාගයක් පාස් තවත් උපාධියක් කරන්නත් ලෑස්ති කියලා මේ දින කීපයක මුළුල්ලේ ඉඳලම කාලයක ඉඳලම ඇය පිළිබඳව යම් යම් සටහන් අපට දකින්න පුළුවන්කම ලැබුණා. විතානගේ ඇස්ලින් ලීලාවතී ධර්මරත්න මාතාවගේ කතාව තමයි අපි දැන් මේ ඔබට ඉදිරිපත් කරන්නේ. මේ කාලේ මව්පියන්ගේ එකම සිහිනය තම දරුවන් උපාධිධාරියෙක් වනු දැකීමයි. මේ කතාවේ හැටියට ඒ දරුවන්ගේ එකම සිහිනය තම මව උපාධිධාරිනියක් වනු දැකීමයි. දරුවන්ට කළු තොප්පි කළු ලෝගු දැමීම වෙනුවට මවකට කළු තොප්පියත් ලෝගුවක් දැමීමට වෙහෙසෙන දරුවන් සිටීම දුර්ලභ ගණයේ සිදුවීමක් විදිහට සටහන් කරමින් අද වාර්තා කරනවා දිවයින සමන්ති වීරසේකරගේ සටහනක් අපට දකින්න පුළුවන්කම තිබෙනවා. මේ ඇස්ලින් ලීලාවතී ධර්මරත්න මාතාව පිළිබඳව, ගුණශීලී අම්මා පිළිබඳව එක සටහනක්, ඇස්ලින් අම්මා පිළිබඳව තව සටහනක්, කතා දෙකක්. හැබැයි අද මේ සතියන්තයේ මේ කතා දෙකම අපට කියවන්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතරේ මෙහෙම කතාවක් තියෙනවා.
නඩු 32යි වරෙන්තු 17යි ජපානයේ පෙන්වුවා මුදල් ගැරුවේ මෙහෙමයි දෙදෙනාම ශූරියෝ මමට අවුරුදු 49යි දුවට 26යි අම්මලා දූලා එකතු වෙලා හොඳ වැඩ ටිකක් පෙන්වලා තිබෙනවා ඒ අය පිළිබඳව මේ විදිහට සටහන් පළ වෙලා තිබෙනවා ඒ වගේ සමාජයට මේ වගේ දේවල් කරන අයත් ඉන්නවා ඒ වගේම අර වගේ කාන්තාවොත් ඉන්නවා කියන්න අපි මේ සටහන් කිහිපෙම ඔබට පෙන්නුවේ. ඊළඟට අපි අවධානය යොමු කරමු යලිත් මුල්පිටු වාර්තා කිහිපයක් වෙත අද පුවත් වාර්තා ඇසුරෙන්. යනු අපි මව්බිම පුවත්පතේ බොහෝ වාර්තා උපුට ගත්ත මෙන්න මේ සටහන. මේකත් අප කලින් කතා කළ කාරණාවක් පසුගිය අයහපත් කාලගුණ තත්ත්වයක් එක්ක කාගෙත් අවධානය දිනාගත්ත මේ පුංචි දරු පැටවු දෙන්න ජීවිතේ ඇයි මෙහෙම දුක්ඛඳක් හිමි වුණේ දරාගන්නේ කොහොම කියාපන්මයි පුතේ මෝදරකඟ බිලිගත් දියුන් පුතුන් දෙදෙනාගේ දුක්බර කතාව මෑන් අද මව්බිම පුවත්පත ඔවුන් දෙදෙනා පිළිබඳව සටහනක් එක්කාසු කොට තිබියදී අප දැක ඇතුල් පිටු වාර්තාවකත් මේ දරු දෙදෙනා පිළිබඳව සටහනක් පළ වෙලා තිබෙනවා අප ඒ වෙතත් යොමු වෙමු මේ තියෙන්නේ ඒ සටහන ලංකාදීප පුවත්පතේ එකටම ඇවිත් එකටම නික්ම ගිය සුන්දර සහෝදරයෝ නියුන් දරුවෝ තප්පර ගානක මිනිත්තු කීපයක වෙනසකින් මේ ලෝකයට උපදින්නේ එකට එන්නේ දෙන්න යන්නෙත් එකටමයි දෙන්න. ඒක හරි සුවිශේෂ සිදුවීමක්. හැබැයි අදටත් මේ පවුලේ අයට දරාගත නොහැකි සමීප ඥාතීන්ට දැඩි කම්පනයක් ඇති කර තිබෙන සිදුවීමක්. දරුවන්ගේ විනෝදය සහ සතුට වෙනුවෙන් දෙමාපිය වැඩිහිටියෝ ඕනෑම දෙයක් කරති. මෙවැනි අවස්ථාවලදී දෙමාපිය වැඩිහිටියන්ගේ අදහස වන්නේ Taman සමග සිටින විට දරුවන් ආරක්ෂිත බවයි. නමුත් එක් නිමේෂයක වන සුළු වැරදීමක් දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා තම ජීවිත අහිමි වී යා හැකි බව පසුගියදා බලපිටියේ දූව මෝදරදී සනාත වුණු අවස්ථාව සියත් එක්ක වතුරේ සෙල්ලම් කරන්න ගිය බෝට්ටු පදින ගිය දරුවන්ට අතු ඛේදනීය සෝචනීය ඉරණම පිළිබඳව තිදෙනාම එකට සමුගැන්ම පිළිබඳව මෙලෙස වාර්තා කරනවා අද ලංකාදීප ඇතුල් පිටු වාර්තාවක් තුළ. ඒ දරුවන්ට එහෙම වෙනකොට අපේ රටේ දියණිවරු කීප දෙනෙකුට පසුගිය කාලේ වෙච්ච සිදුවීම් පිළිබඳව වාර්තා වුණා. අපි යලි යලිත් ඒ කාරණා කියන්නට අකමැති. නමුත් නිරන්තරව මේ පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ අතරේ අපි උපුට ගත්ත දිවයින ඉරිදා සංග්‍රහයේ තියෙන මෙන්න මේ ඇතුල් පිටු වාර්තාව දැරිය ඕඩර් කළ සිද්ධියේ හිමිවරුන් දේශපාලකයන් ලයිස්තුව මෙන්න කියලා අද ගයාන් සමරසිංහ ඉදිරිපත් කරන ලිපියක් තමයි මේ දිවයිනෙන් අපි උපුට ගන්නෙ. නමුත් මේ අර ඇතැම් මාධ්‍ය තුල ප්‍රචාරයට ලක් වෙලා තිබෙන හුවමාරු වෙන නම් ලයිස්තුව නම් නෙමෙයි. මේ කියන්නේ වෙන කතාවක්. මේ නිසා අගතියට පත්වන අය පිළිබඳව ඇතැම් වෙලාවට සොයා බැලීමකින් තොරව ඇතැම් වෙලාවට ද්වේෂ සහගතව බවත් පේනවා. එහෙම නැත්නම් හරි අධ්‍යයනයකින් තොරව එහෙම නැත්නම් හිතූ විදියට තව කෙනෙක් කියපු පළියට පළ කරන සටහන් නිසා බොහෝ දෙනෙක් අසීරුතාවයට පත් වෙනවා. 50කට ආසන්න පිරිසක් මේ පිළිබඳව අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා. තවදුරටත් අත්අඩංගුවට පත් වෙන්න නියමිතව තිබෙනවා. නමුත් මේ ලයිස්තු විදියට එළියට ආවේ සැබවින්ම මේවට සම්බන්ධ අයද කියන එක පිළිබඳව ගැටලු මතු කරනවා. ඒ බොහෝ දෙනෙකුත් දැන් නීතිය ඉදිරියට එන්නට සූදානමින් ඉන්නවා, එමින් ඉන්නවා. ඒ වගේම Tamanට වෙච්ච අසාධාරණයට, Tamanගේ නමට වෙච්ච අසාධාරණයට සාධාරණයක් ඉල්ලමින් සිටිනවා. මේ එවැනි කතාවක් පිළිබඳව වාර්තාව ඒ කෙසේ හෝ වේවා ඒ දරුවෝ විදිහට අපි හඳුන්වන්නට පුළුවන් ඒ වයසේ ඉන්න මේ දැරියට වෙච්ච අසාධාරණය පිළිබඳව ගත්තොත් එහෙම ඊට වඩා බරපතල තත්ත්වයක් කියන එකයි කියන්නට ඕනේ. මේ අවුරුදු 15 දැරියගේ සිද්ධිය ඊටඟට අවුරුදු 13ක දැරියගේ සිද්ධියක් නාවල පිටින් වාර්තා වෙනවා. ඒ අතරේ හිටපු අමාත්‍යවරයෙකුගේ දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ ඉන්න රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ හිටපු මෙහෙකාර සේවයේ හිටපු බාල වයස්කාර දැරියකට වෙච්ච අකේදනීය සිදුවීම පිළිබඳව වාර්තා වෙනවා. මේවා තමයි අපට පුවත් වාර්තා තුළින් දරුවෝ පිළිබඳව දැන් වාර්තා කරන්නට වෙලා තියෙන මොනතරම් කනගාටුවට කාරණාවක්ද. දැන් මේ සිදුවීම ගත්තට පස්සේ ඒ සිදුවීම තුළ ස්වාමින් වහන්සේ නමක් පිළිබඳව දැඩිව කතා බහට ලක් වෙනවා. ඒ අතරේ අප තවත් ස්වාමින් වහන්සේ නමකගේම අදහස් දැක්වීමකට යොමු වන්නට සූදානම් සත්‍යාග අරුණ පුවත්පතේ පේරාදෙණියේ සුජාත හිමි කියන කතා. හාමුදුරු කෙනෙක් වුණාම V8 එකකම වඩින්න. දානි දුන්න අය මැරෙනකොට අපි V8 වලින් ගමන් යාම ලැජ්ජ නැති වැඩක්. මම සෞඛ්‍ය උපකරණ අරන් දුන්නේ පන්සලේ ඉඩමක් විකුණලා කියලා තමයි සුජාත හාමුදුරුවෝ කියන්නේ. සුජාත හාමුදුරුවෝත් මතුවෙන්නේ පසුගිය දින කීපයකට පෙර අප දැක්කා සති
සතිය දිනවල පුවත් වාර්තා තුළ ස්වාමින් වහන්සේගේ අදහස් පෙළක් සමහර පන්සල්වල මිනිස්සු සෑහෙන්නේ යන්නේන මහා විහාරස්ථානවල සල්ලි පුස්කන සල්ලි තියෙනවා. මොනතරම් දුක් ගැහැට මේ රටේ ජනතාව විඳිනවද, බෙහෙර විහාරස්ථාන තියෙනවද, ඒවට කොච්චර උදව් කරන්න පුළුවන්ද කියන කාරණාව මතු කරමින් මේ සුජාත හාමුදුරුවෝ බොහෝ කරුණු පෙන්වා දෙනවා. අපට දකින්නට ලැබුණා සැබෑ තතු පෙන්වා දෙනවා. දකින්නට ලැබුණ අපි මේ ජීවත් වෙන ජීවිතය පිළිබඳ අවබෝධ කර දෙන්න උත්සාහ ගන්නවා. මේ සම්බන්ධවම තවත් වාර්තාවක් තමයි අපිට දකින්න පුළුවන්කම තිබෙන්නේ. ඇතැම් විහාරස්ථාන වලට කෝටි ප්‍රකෝටි ගණන් මිල මුදල් යාන වාහන ඉඩකඩම් තිබෙන බව නොරහසකේ. නමුත් ඒ ගැන කවුරුත් කතා නොකරන්නේ ප්‍රභූ භික්ෂුන් වහන්සේ තරහ කරගන්නට ඇති අකමැත්ත නිසාය. ප්‍රභූ භික්ෂුන් වහන්සේ තරහ කරගන්නට ඇති අකමැත්ත නිසාය. එනමුත් දැන් ඒ ගැන භික්ෂු සමාජයේම කතා බහක් ඇතිව තිබේ. පන්සල්වල ගොඩ ගැසී ඇති ධනය ජනතාවට බෙදා හැරිය යුතු බවට භික්ෂුවක් ගිය සතියේ කීවේය. එම ආందోලනාත්මක ප්‍රකාශ කර තිබුණේ මේ දිනවල ශ්‍රී ලංකාවට වැඩම කර සිටින ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක බ්ලූ වෝටර් විහාරාධිපති පේරාදෙණියේ සුජාත නාහිමිය. උන්වහන්සේ ඇමරිකානුවන්ගේ ගෞරවයට පාත්‍ර වූ භාවනා ගුරුවරයෙකි. උන්වහන්සේ සත්‍යාගාරුණ සංවාදයකට එක් කර ගැනීම පිළිබඳව තමයි මෙතනින් එහාට එකරගත්තු සංවාදයේ අවස්ථා තමයි අපට කියවන්නට ලැබෙන්නේ. මෙන්න එම සටහන. ඊළඟට අප මේ සටහනට යොමු වෙච්ච වෙලාවේ මෙන්න මේ සටහනත් ඔබට ඉදිරිපත් කරන්නට කැමති දිවයින ඇතුල් පිටු වාර්තාවක් තුළින් අභයගිරි විහාරයේ ගේට්ටු ඉදිවන්නේ පුරා විද්‍යා නිර්දේශ මතයි. අටම ස්ථානාධිපති නාහිමි ප්‍රමුඛ හිමිවරු පවසති. මේකත් ආందోලනයට තුඩුදුන්නු සිද්ධියක් බවට පත් වුණා. මේ අභයගිරි විහාරයේ ගේට්ටුව පිළිබඳව කාරණා, ගේට්ටු කණු පිළිබඳව කාරණා පසුගිය සතියේ පළ වූ අභයගිරිය ලෝකූරුමේ නිවතට ලිපියට නිවැරදි කිරීමක් විදිහට මේ පළ කරනවා කියලා තමයි දිවයින පුවත්පත අද එය වාර්තා කරන්නේ. මේ සංවාදයට විවෘතයි කියලත් සටහන් කරමින් විහාරාධිපතිගේ බිල්ලට නතුවන අභයගිරිය ලෝකූරුමේ නිවතට ආචාර්ය සෙනරත් මණ්ඩාර දිසානායක හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග කළ සාකච්ඡාවක ලිපිය පසුගියදා දිවයින පළ කරනවා. එයට සංශෝධනයක් විදිහට එම නැත්නම් නිවැරදි කිරීමක් විදිහට යයි කියමින් දිවයිනම අලුත් වාර්තාවක් ගෙනෙනවා. අභයගිරි විහාරයේ ගේට්ටුවේ දිවන්නේ පුරාවිද්‍යා නිර්දේශ මතයි අටම ස්ථානාධිපති නාහිමි ප්‍රමුඛ හිමිවරු පවසයි කියලා මෙන්න එම සටහන අප දැන් ඔබ වෙත ගෙන එන්නේ. ඊළඟට අපි අවධානය යොමු කරමු යලිත් මුල්පිටු වාර්තා කිහිපයක් වෙත. ඒ අතරේ සත්‍යාග අරුණ පුවත්පතට යොමු වීමේදී දකින්නට පුළුවන්කම තිබෙනවා වාණිජ මට්ටමේ නළලින් 1,25,000කට ජල මීටර කියලා ජල සම්පත් මණ්ඩලය යටතේ ලියාපදිංචි කර ඇති වාණිජ මට්ටමේ නළලින් 1,20,000කට ජල මීටර සවි කිරීමට ජල සම්පදන අමාත්‍යාංශයේ සූදානම් වීම පිළිබඳව. ඊළඟට තියෙනවා කටුනායකින් එන යන මගීන්ගේ PCR පරීක්ෂණ ජර්මන් සමාගමකට. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණෙන හයින් පිටත්වන මගීන්ගේ PCR පරීක්ෂණ පැවැත්වීම පෞද්ගලික සමාගමකට ලබා දීමට සංචාරක අමාත්‍යාංශයේ සූදානම් වීමක් පිළිබඳව තමයි අරුණ මේ විදිහට අද වාර්තා කරලා තියෙන්නේ. ඉන්පස්සේ උදේගේ විශ්වාස භංගයට රනිල්ගෙන් සංශෝධනයක් කියලා වාර්තාවක් තිබෙනවා. උදේ ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව සමගි ජන බලවේගයේ විසින් ඉදිරිපත් කළ විශ්වාස භංගය ආණ්ඩුවට මෙරෙහි විශ්වාස භංගයක් විදිහට ඉදිරිපත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ කටයුතු කරන බව තමයි මෙහි සඳහන් වෙන්නේ. සත්‍යාග අරුණ එලෙස වාර්තා කරලා තියෙනවා අපට දකින්නට පුළුවන්. ඊළඟට දිවයින ඉරිදා සංග්‍රහයට යොමු කොතලාවල විශ්වවිද්‍යාල පනත ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡා මට්ටමේ කියලා අද දිවයින ඉරිදා පුවත්පතේ වාර්තාවක දකින්නට පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මේ පිළිබඳව විවිධ මත දරනවා. ඒ වගේම තරුණ සංගමය පැහැදිලි ලෙසම මේට විරුද්ධත්වය පානවා. ලේකම් මෙරික් වීරවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දැඩි ලෙස මේ පිළිබඳව විවේචනය කරනවා අපට දකින්නට ලැබුණා. ඊළඟට අපි අවධානය යොමු කරන්නට කැමතියි මේ ඇතුල් පිටු වාර්තාවක් වෙත අද ලංකාදීප පුවත්පත ඇසුරෙන් කොතලාවල සරසවි පනතට එරෙහි විරෝධතා මේ දිනවල වඩාත් කතා බහට ලක් වී ඇති මාතෘකා අතර කොතලාවල පනතට වැඩි අවධානයක් යොමු වේ. මේ ඒ පිළිබඳ පාර්ශ්ව කිහිපයක් දැක්වූ අදහස් මවාපාන තරම් භයානක තත්ත්වයක් මේක ඇතුලේ නැහැ කියන තරම් බිල්ලෝ නෑ කියලා තමයි රාජ්‍ය ඇමති තාරක බාලසූරිය කියන්නේ. මේක අධ්‍යාපන ක්ෂේත්‍රයේටම මිලිටරිකරණයේ කාන්දු කරන පනතක්. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සමාන්තර ප්‍රතිපාදන කොමිසමක් රටට භයානකයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති උපුටා දක්වමින් මෙලෙස ලංකාදීපය අද ඒ පිළිබඳ ඇතුල්පිටු වාර්තාවක් ගෙනෙනවා දකින්නට පුළුවන්. කෙසේ වෙතත් මෙවැනි අනපනත් එනකොට ඒවා පිළිබඳව ඇතැම් දේශපාලනඥයින් කියන කතාවලටම අප අවධානය යොමු කරනවාද මේ ප්‍රියන්ත කොඩිපිලිගේ සටහනක් අපි උපුට ගත්තේ ලංකාදීපෙන්. ඒවාටම අවධානය යොමු කරනවාද එහෙම නැත්නම් මේවා පිළිබඳව තොරතුරු සොයාගෙන විචාරශීලීව මේ පිළිබඳව අවධානය යොමු කරනවාද කියන එකත් හිතන්නට ඕනි කාරණාවක්. ජනාධිපතිවරයාත් ප්‍රකාශ කරනවා මේ පිළිබඳව දැන් අලුත්ම තත්ත්වය මේ පිළිබඳව ගත්තාම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය වනවා කියන එක තමයි කියන්නේ. ඊළඟට විචාරයෙන් තොරව මේ පිළිබඳව විවේචන ඉදිරිපත් කිරීම කනගාටුවට කාරණාවක්. රටේ දරුවන්ගේ අනාගතය තරුණ තරුණියන්ගේ අනාගතය සාක්ෂාත් කරගන්නට ගන්න උත්සාහයන් වලදී මේ ආකාරයෙන් ඒවා පස්සට අදින උත්සාහයන් දැඩි ලෙස හෙලා දකින්න බව තමයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ. ඊළඟට අපි දිවයින ඉරිදා සංග්‍රහයට යලිත් වතාවක් යොමු වෙමු. තවත් වාර්තා කීපයක් ඉදිරිපත් කරන්නට අනුමත එන්නත් පහම ලංකාවට ඇවිත් කියලා වාර්තා කරනවා. ඒත් මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් එන්නත් කරන වැඩපිළිවෙලේ දැන් කියවෙන ආකාරයට ගත්තහම නම් ශ්‍රී ලංකාව යම් ප්‍රශස්ත මට්ටමක ඉන්න බව ලෝකයේ අනෙකුත් රටවල් එක්ක සංසන්දනය කරාම පසුගිය දින කිහිපය ඇතුළත කාලය තුල ගත්තොත් එහෙම එහි ශීඝ්‍ර ඉහළ යාමක් එන්නත් කරන්නේ වැඩිවීමක්. ඒ තුල මේ තත්ත්වය පාලනය කරගන්නට දරන උත්සාහයක් තමයි පෙනෙන්න තිබෙන්නේ. අද ලංකාදීපේ ජනපති මැදුරෙන් කියන ලිපියත් මේ පිළිබඳව අවධානය යොමු කරනවා. කොවිඩ් අවදානම පාලනය කළ හැටි පිළිබඳව. ඊළඟට යලිත් අපි දිවයින ඉරිදා සංග්‍රහයට යොමුවද්දී අප මෙතෙක් උපුටා නොගත් වාර්තා අතර අන්තර් පළාත් බස් දුම්රිය ධාවනය යලිත් හිටුවීමත් අප සඳහන් කරන්නට ඕනේ අගෝස්තු 1 වෙනිදා සිට එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු වෙලා තිබෙනවා. පොහොර ලේකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ඉවත් කිරීම ආදී කාරණා වාර්තා කළ තියෙද්දී වාණිජ්‍ය බැංකුවල තිබෙන විනිමය සංචිතත් රින වෙලා කියලා රනිල් වික්‍රමසිංහ ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ උපුටා දක්වමින් දිවයිනද අද වාර්තාවක් ගෙනෙනවා. CID NGO ගැන විමසිල්ලෙන් ඉන්නවා කියලා පුවතකුත් දිවයිනේම දකින්න පුළුවන්. ඊළඟට සජබ මන්ත්‍රීවරුන්ට වැඩමුළු පැවැත්වීම පිළිබඳවත් මෙන්න දිවයින ඉරිදා සංග්‍රහය අද ගෙන එන වාර්තා අතර අපට දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අපි යොමු ලංකාදීප පුවත්පතේ මුල්පිටු වාර්තා කීපයක් වෙත මෙතෙක් උපුටා නොගත් ඒවා. විශ්‍රාම වැටුප අහිමි සේවකයන්ට සමාජ ආරක්ෂණ අරමුදලක් පිළිබඳව ලංකාදීප පුවත්පත අද වාර්තා කරලා තිබෙනවා. ඊළඟට සියලුම මන්ත්‍රීන් හෙට ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කරනවා කියලත් පුවත් වාර්තාවක අපට දකින්නට පුළුවන්. ජනපති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවක් අද පැවැත්වෙන බවටත් වාර්තා කරන්නේ ඉරිදා ලංකාදීප පුවත්පතයි. ඒ සමගම අපිට මේ කොවිඩ් සම්බන්ධ කාරණා හැම පුවත්පතකම විටින් විට මුණ ගැහෙනවා. අපි ඒවටත් අවධානය දෙන්නට ඕනේ. ඩෙල්ටා කොරෝනා ආසාදිත විශාල පිරිසක් සමාජයේ කියලා ප්‍රශ්නාර්ථයක් සහිතව මේ කාරණාව වාර්තා කරනවා. ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 30ක් බවට මෙවන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් වී තිබුණත් මෙවැනි ආසාදිතයන් විශාල පිරිසක් සමාජගතව සිටීමේ දැඩි අවදානමක් පවතින බව වාර්තා වෙනවයි කියමින්. මේ ගැන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාත් පසුගිය අවධාරණය කරනු ලැබුවා. ඇතැම් විට 100 ගණනක් ඇතැම් විට දහස් සංඛ්‍යාත පිරිසක් වත් රට තුල සිටින්නට පුළුවන් කියන එක පිළිබඳව මේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන්. දැන් යම් තාක් දුරකට තත්ත්වය මේ එන්නත් කරන වැඩපිළිවෙල ශීඝ්‍රව ක්‍රියාත්මක වෙනකොට තත්ත්වයේ යම් පාලනයකට නතු කර ගන්නට සෞඛ්‍යාංශ සමත්කම් දක්වමින් සිටිනකොට රටේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට ගෙනීමේ මේ උත්සාහය යම් ආකාරයකට ක්‍රියාත්මක කරමින් ඉන්නවා දකින්න පුළුවන්කම තිබෙනවා. යම් විවෘත කිරීම යම් අවස්ථා ඉඩකඩ ලබා දීම අපට දකින්නට පුළුවන්. ඒ අතර අප කාරණා කීපයකට අවධානය දුන්න එකක් මේ සංගීත ප්‍රසංග එලිමහන් ඒවා තවදුරටත් තහනම්ව පවතිද්දී ග්‍රහස්ත ප්‍රසංග එහෙම 50% ධාරිතාවෙන් පවත්වන්නට අවසර දීම මේ ආදී කාරණා. ඒ අතර අපට තවත් අසන්ට ලැබුණු සුබ පුවතක් තමයි මේ විවාහ මංගල උත්සව ගන්නට බලාපොරොත්තු වෙන ඉන්න අයටත් ඒ වගේම ඒ සේවයේ ඒ සඳහා විවිධ පහසුකම් සේවා සපයන ආයතනවල ඒ කර්මාන්තයේ නියුතුව ඉන්න අයටත් සුබදායී පුවතක් විදියට මංගල උත්සව යම් යම් සීමාවන්ට යටත්ව පැවැත්වීමට අවසර දීම පිළිබඳව. ඒ අවස්ථාවේදී ඒ පිළිබඳව කටයුතු කරන යම් යම් නියමුවන් සඳහන් කරපු කාරණාව තමයි තමන්ගේ ක්ෂේත්‍රයේ ඉන්න අයටම පණිවිඩයක් ලබා දෙමින් යලිත් මේ මොන තත්ත්වයක් ආවත් රටේ මේ අපේ ක්ෂේත්‍රයට
හානියක් නොවන්න අපි හැම විටම වග බලා ගන්නට ඕනේ. ඒ පිළිබඳව අපට වැඩපිළිවෙලක් තිබෙන්න ඕනේ. ආරක්ෂිතව මේ පිළිබඳව ක්‍රියාත්මක කිරීමට හැම දෙනාම එකවන්ව වග බලා ගන්න ඕනේ කියලා ඔවුන්ට මේ පිළිබඳව ඉල්ලීම් කරන්නට උනා. මාධ්‍යම පවත්වලා රජයෙන් ඉල්ලීම් කරන්නට සිද්ධ වුණාත් මේ කර්මාන්තය දැඩි කඩාවැටීමට ලක් වෙලා තිබෙනවා කියලා. ඒ හා සම්බන්ධ කරන්න පුළුවන් සටහනක් අපට මුණ ගැස්සෙනවා මේ ඉරිදා දිවයින පත්තරෙන් අපට මුණ ගැස්සුනේ ආදරය අවලංගු කළ නොහැක ආචාර්ය නාමල් බාලචන්ද්‍ර විලාසිතා නිර්මාණකරණය පිළිබඳ ජාත්‍යන්තර උපදේශකවරයාගේ අදහස් දැක්වීමක් තමයි අපට මෙලෙස මුණ ගැසෙන්නේ. ඔහු එදී අවධානය යොමු කරන තත්ත්වය තමයි මේ නිසා තරුණ තරුණියෝ බොහෝ දෙනෙක් ඉච්ඡා භංගත්වයට පත් වුණා, අපේක්ෂා සුන් වුණා, ඔවුන්ගේ සූදානම් ඉඳලා සමහරලාට ඔවුන්ගේ කාලය මුදල් නාස්ති වුණා. ඒ වගේම තමයි අප සඳහන් කරපු ක්ෂේත්‍ර ගණනාවක මේ පිළිබඳව ගත්තොත් එහෙම ඇඳුම් නිර්මාණයේ ඉඳලා තව හෝටල් කර්මාන්තය වේවා තවත් බොහෝ ක්ෂේත්‍ර වල අය මල් ශිල්පීන්, මල් සැකසුම් ශිල්පීන්, ඊළඟට මංගල පෝරු, අෂ්ටක කීමේ ඉඳලා මේ බොහෝ මංගල උත්සව හා බැඳෙන බොහෝ කටයුතු වලට සම්බන්ධ සේවා සපයන ආයතන දැඩි ගැටලුවකට මුහුණ දුන්නා. නිසා ඔහු කියන්නේ නැවත මොන තත්ත්වයක් රටේ උද්ගත වුණත් මේවා පවත්වාගෙන යා හැකි ආකාරයේ වැඩපිළිවෙලක් සැකසීම සඳහා මේ සේවාවන් ලබා ගැනීම සඳහා ඒ තරුණ තරුණියන්ට ඒ පවුල් වල අයට ඒ සේවාවන් ලබා ගැනීම සඳහා මංගල සේවාවන් ලබා ගැනීමට ඔන්ලයින් ක්‍රමයේ භාවිත කිරීම පිළිබඳ සැලසුම් යෙදීම ආදී යුගයේ අවශ්‍යතාවෙත අවධානය යොමු කරන්න ඕනේ කියලා හිටියට වෙච්ච කාර්මික බාධාවෙන් පස්සේ අලිත් අප ඔබ සමග අවසන් වශයෙන් ඉදිරිපත් කරමින් හිටියේ ආදරය අවලංගු කළ නොහැක කියන ආචාර්ය නාමල් බාලචන්ද්‍රගේ මෙන්න මේ සටහන අප ඒ මංගල උත්සව ගැන කතා කරද්දී ක්ෂේත්‍ර කීපයක් පිළිබඳවම සඳහන් කරා. ඒ වගේම තමයි ආහාර පාන කියන්නේත් ඒකත් අමතක කරන්න බෑ. මේ සමස්තයේම බොහෝ දෙනෙක් දැන් දැඩි ගැටලුවකට මුහුණ පාලා ඉන්න වෙලාව තමයි යම් අවසරයක් ලැබෙන්නේ. ඒ අතර මේ අපිට අරුණ සටහනක් මුණ ගැසුණා මෙන්න මේ පිළිබඳව පොල් රොටි සමග පෝක් හරි නැති කලේ නරි කියලා තමයි ඒට සිරස්තලය යොදා තිබෙන්නේ. මේක උපුටා ගන්නටම හේතුව මේ ප්‍රවර්ධනය කිරීමම නොවේ මෙතන තිබෙන අරමුණ සහ කාරණාව. මේ කලාව හඳුන්වලා දෙන්නේ ඉන්ද්‍රනාත් තේනුවර කියන සම්මානනීය අසහාය ඡායාරූප ශිල්පියා. ඒ වගේම ඡායාරූපකරණය පිළිබඳව ගුරුවරයා, රසවතා, ඒ වගේම සාහිත්‍ය ශූරයා මේ ආකාරයේ කලාවන් ගණනාවක් ප්‍රගුණ කර ඇති ඉන්ද්‍රනාත තේනුවර වෙනම කලාවක් අත්දැක බැලුවා මේ කොවිඩ් වසංගත තත්ත්වයක් එක්ක පසුගිය කාලේ Tamanගේ කර්මාන්තය කඩා වැටෙනකොට වෙන තැනකට ඔහු විතැන් වෙනවා. ඒ තමයි මේ ඔහු ඉදිරිපත් කර කලාව කොරෝනා කාලේ පටන් ගත්තේ පිළියන්දල බයිපාස් පාරේ බෙන්ස් එකක කැමරාව උනාතියා පෝක්කරියට හට්ටියට අත තැබූ ඉන්ද්‍රනාත ව්‍යාපාරය ගැන නවසීලන්ත එංගලන්ත පත්තරවල දවසක ආදායම ලක්ෂය පණි අන්තිමට බයිපාස් පාරේ විතරක් පොල් රොටි විත් පෝක්කරි වාහන 15 රැල්ල අන්තිමට හඹා ගියේ කිඹුලාවලට. කවුරු හරි දෙයක් පටන් ගත්තම ඒ විදියටම ඒ වගේම තව බොහෝ දෙනා ඒ වෙත යොමු වීම පිළිබඳව තමයි මේ සටහනෙන් කියන්නේ. සහ ඔහු එක කතා කරොත් බොහෝ රසවත් කාරණා අපිට කතා කරන්න පුළුවන්කම තිබෙනවා. මේ පත්තර සටහනත් ලිපියත් ඒ ආකාරයෙන්මයි මේ ඔහු හඳුන්වා දීපු කලාව ඇතුලේ බොහෝ දෙනා හතු පිපෙන්නාසේ නිර්මාණය වීමත් ඒ තුල ඊට වඩා වෙනත් ආකාරයක ගමනක් යාමට එයාටත් නොතිබුණා නොවේද කියන එක පිළිබඳවත් විශේෂයෙන්ම මේ වාර්තාව කියනවා. අපි ඊළඟට අවසාන වශයෙන් උපුටා ගමු දිවයින ඉරිදා සංග්‍රහයේ තිබෙන මෙන්න මේ සටහනත් කොමාන්ඩෝ රෙජිමේන්තුව හැදූ වීරයා මෙන්න කර්නල් සුනිල් පීරිස් පළමු පැරෂුට් පැනීමත් කළේ ඔහුයි කියලා කර්නල් සුනිල් පීරිස් කමාන්ඩෝ බලගනේ ප්‍රථම අනදෙන නිලධාරීවරයා පිළිබඳව අද අපට මෙලෙස දිවයින ඉරිදා සංග්‍රහයේ සටහනක් දකින්නට පුළුවන්කම තිබෙනවා. අප මේ සමගින්ම සමුගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද විවිධාකාරයේ පුවත් වාර්තා මේ සතියේ සිදු වූ ඇතැම් සිදුවීම් සහ ඊයේ දවස තුල ඒ වගේම අද මේ මොහොත වන විට සිදුවෙමින් පවතින දේ අලුත් වූ කාරණා මේ ආදිය පිළිබඳව අප අවධානය යොමු කළා. යලිත් හෙට උදෑසන සුපුරුදු පරිදි ඔබ මුණ ගැසෙන්න උදේ 6:30ට අද දවසේ අනිකුත් ඉදිරි විශේෂාංග සමග රැඳෙන්නට ආරාධනා කරනවා. ආරම්භය කිව්වා වගේම අද උදාමය පිරුණු දවසක් ජයග්‍රහයි අවසානයකින් ශ්‍රී ලංකාව යලිත් වතාවක් මේ ක්‍රිකට් ක්‍රීඩාවේ මේ තරග සංචාරයේම ක්‍රීඩාවේ නගා සිටුවීම සටහන් වන තරග සංචාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් 101 ක්‍රිකට් බලන්න සූදානම් වෙන්න ආදරෙන් ආරාධනා කරමින් සමුගන්න. ඔබට සුබ දවසක් වේවා.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.